සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනිය පොත සංනිවේදනය කරන උතුම් වූ දායකත්ව සදර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව දිනේ පටිගත කරනු ලබන්නේ බෞද්ධ ආමාත්‍යාලයේ ගම්පහ ශාඛාව පවත්වාගෙන යන ගම්පහ නාරංවල ගුණරත්න සම්බෝධි සදහම් සෙන පරිශ්‍රයේ සිටයි. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරත් යන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ග්‍රීන් වැලිවත්ත බක්මීගොල්ල ඉබ්බාගම කුරුණෑගල පදිංචි එව්ජින් අධිකාරි මෑණියන් හා දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරනවා. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සදර්ම දේශනා පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේහි ත්වං භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරාහි ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ උපරි පඤ්ඤාසකේ සඳහන් වන දන්ත භූමි සූත්‍ර දේශනාව. දන්ත කියලා කියන්නේ දමනය වුණා කියන එක. භූමි කියලා කියන්නේ ප්‍රදේශයට. දමනය වෙන භූමිය සඳහන් වෙන සූත්‍රය තමයි දන්ත භූමි සූත්‍රය. එතකොට කුමක්ද මේ දමනය වෙන භූමිය කියලා කියන්නේ? යම්කිසි කෙනෙක් ගිහිගේ කලකිරිලා ශාසනයේ පැවිදි වෙලා පැවිදි වුණාට පස්සේ ඒ භික්ෂුව දමනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ භික්ෂුව හික්මෙන්න ඕනේ, සංවර වෙන්න ඕනේ, විනීත වෙන්න ඕනේ. අනේ විනීත වෙන, සංවර වෙන, හික්මෙන භූමිය තමයි දන්ත භූමිය කියලා කියන්නේ මෙතන. බොහොම ලස්සන දේශනාවක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ පින්වත්නි වේළුවනාරාමේ රජගහ නුවර වැඩ ඉන්න වෙලාවක මේ දේශනාවේ සඳහන් වෙනවා
අචිරවත කියන පුංචි හාමුදුරුවෝ ආරණ්‍යයක කුටියක උන්වහන්සේ වාසය කළා. වාසය කරලා උන්වහන්සේ කුටියෙන් එළියට වැඩම කරලා අචිරවත හාමුදුරුවෝ කුටිය ඉස්සරහා සක්මන් කළා. එදා බිම්බිසාර මහරජුරුවන්ගේ පුතෙක් හිටියා ජයසේන රාජකුමාරයා කියලා. ජයසේන රාජකුමාරයා ජංගා විහාරං අනුචංකමානෝ. ඒ කියන්නේ ව්‍යායාමයේ සඳහා ඇවිදගෙන යනවා. කවුද රාජකුමාරයා? බිම්බිසාර මහරජුරුවන්ගේ පුතෙක්ගේ. ඇවිදගෙන යනකොට අර කුටි ඉස්සරහා සක්මන් කරන අචිරවත හාමුදුරුවෝ දැක්කා. දැකලා ජයසේන රාජකුමාරයා එතෙන්ට ඇවිල්ලා අචිරවත හාමුදුරුවන්ට වන්දනා කරලා කියනවා අචිරවත හාමුදුරුවනේ මේ ශාසනයේ කෙලස් තවන වීරියක් තියෙන නිවනට යොමු කළ සිතක් තියෙන ආත්ම ආශාව දුරු කළ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන ඇලීම දුරු කළ යම්කිසි භික්ෂුවක් ඉන්නව නම් ඒ භික්ෂුවට හිත ඉක්මනට එකඟ කරගන්න පුළුවන් ය කියලා මම මේ කතාව බුදුහාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා. කවුද කියන්නේ? ජයසේන රාජකුමාරයා. මෙහෙම කිව්වට පස්සේ අචිරවත හාමුදුරුවෝ කියනවා ජයසේන රාජකුමාරයා ඒක එහෙම තමයි කිව්වා. අනිත් එක මේ සූත්‍රයේ මේ දෙන්නම පුංචි. එක්කෙනෙක් තමයි රාජකුමාරයා. අනිත් කෙනා තමයි අචිරවත පුංචි සාමණේර හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ පුංචි කියලා හිතන්න එපා කියපු 4 දෙනාගෙන් දෙන්නෙක් මෙතන ඉන්නවා. කවුද 4 දෙනා? ගින්දර පුංචි කියලා හිතන්න එපා කිව්වා. සර්ප පැටියා පුංචි කියලා හිතන්න එපා කිව්වා. පුංචි හාමුදුරුවෝ පුංචි කියලා හිතන්න එපා කිව්වා. රාජකුමාරයාත් පුංචි කියලා හිතන්න එපා කිව්වා. අන්නේ පුංචි කියලා හිතන්න එපා කියපු 4 දෙනාගෙන් දෙන්නෙක් අද මේ සූත්‍රයේ ඉන්නවා. දැන් කිව් කතාව තමයි ජයසේන රාජකුමාරයා මොකද්ද? කෙලස් තවන වීරයක් තියෙනව නම් නිවනට යොමු කළ හිතක් තියෙනව නම් ආත්ම ආශාව දුරු කළ තියෙනව නම් හිත ඉක්මනට එකඟ කරගන්න පුළුවන්. අචිරවත හාමුදුරුවෝ කියනවා රාජකුමාරේ ඒක එහෙම්ම තමයි කිව්වා. ඉල්ලීමක් කරනවා රාජකුමාරයා අචිරවත හාමුදුරනේ මට බණටින් ගිත්තක් කියන්න කිව්වා. උන්වහන්සේ කෝ මම ළඟදී පැවිදි වුණේ මට ලොකු බණක් කියන්න තරම් තේරෙන්නේ නැහැ. හැබැයි මම බණ කියන්නම්. බණ කියනකොට ඔබතුමාට රාජකුමාරයෙක් නොවැටහුනොත්, ඒ කියන්නේ තේරුම් ගන්න බැරි වුණොත් ඒකෙන් වෙන්නේ මං වෙහෙසටපත් වීමක් විතරයි කිව්වා. ආයිමත් රාජකුමාරය ඉල්ලීමක් කළා. කමක් නැහැ අචිරවත හාමුදුරනේ තේරෙන විදිහට කියන්න. මට යම් වෙලාවක දේශනාව නොතේරුණොත් සංඥාවක් දෙන්නම් මට දේශනාව තේරෙන්නේ නැහැ කියලා. ආයි මතක් කිරීමක් කළා පුංචි හාමුදුරුවෝ. හැබැයි බණ කියන්නම් බණ කියන අතරතුර මගෙන් ප්‍රශ්න අහන්න බෑ කිව්වා. ළඟදීනේ පැවිදි වුණේ. බණ කියන අතරතුර මගෙන් ප්‍රශ්න අහන්න බෑ. තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ කියන්නේ. එච්චරයි. පොරොන්දු කරගත්තා. ප්‍රශ්න අහන්න බෑ දැන්. අචිරවත හාමුදුරුවෝ දේශනාව පටන් ගත්තෙත් අතනින්මයි. අතනින්ම කියලා කියන්නේ ජයසේන රාජකුමාරයා දුන්නු මාතෘකාවෙන්මයි. මොකද්ද මාතෘකාව? කෙලස් තමන වීරියක් තියෙනව නම් නිවනට යොමු කළ හිතක් තියෙනව නම් ආත්ම ආශාව. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන දැඩි ඇලීම නැති කරලා තියෙනව නම් ඒ භික්ෂුවට හිතක් ඉක්මනට එකඟ කරගන්න භික්ෂුව විතරක් නෙමෙයි ගිහි ඔයත්තන්ටත් පුළුවන්. අපිට විතරක් නෙවෙයි දෙගොල්ලටම පුළුවන්. මෙහෙම කිව්වට පස්සේ ජයසේන රාජකුමාරයා කිව්වා මට ඕව තේරෙන්නේ නැහැ කිව්වා. ඔක පිළිගන්නත් බෑ කිව්වා. එහෙම කළා ජයසේන රාජකුමාරයා ගියා. ගියාම දැන් අචිරවත හාමුදුරුවෝ ගියා බුදුහාමුදුරුවෝ ගාවට. ගිහිල්ලා සියලු දේ ඔක්කොම බුදුහාමුදුරන්ට මතක් කළා. බුදුහාමුදුරුවනේ මං කුටි ඉස්සරහා භාවනා කර සක්මන් කර කර හිටියේ. එතකොට ජයසේන රාජකුමාරයා ව්‍යායාමයේ සඳහා ඇවිදගෙන යනකොට මගේ ළඟට ඇවිල්ලා මේ වගේ දෙයක් කිව්වා. මං උත්තර දුන්නා. නමුත් ඒකට වැඩි සතුටුුනේ නැහැ කිව්වා. බුදුහාමුදුරුවෝ වදාලා අචිරවත
කිසියම් ධර්මයක් කාම වස්තුන්ගෙන් වෙන් වෙලා අවබෝධ කරගත යුතු නම් ඒක කාමයන්ගෙන් වෙන් වෙලාම තමයි අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ කාම පරිදාහෙන් දැවෙන කාමෙන් පිච්චෙන කෙනෙකුට ධර්මයක් අවබෝධ කරගන්න බෑ කියන කචරවත ලේසි වෙන්නේ නැහැ. අනිත් එක ජයසින රාජකුමාරයා කියන්නේ වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන්ම පෙළෙන කෙනෙක් කිව්වා. ඒ කියන්නේ පින්නතුනි ගිහිගේ තුල ධර්මය අවබෝධ කරගන්න බැහැ කියන කතාව නෙමෙයි කිව්වේ. මේ කිව්වේ ගිහිගේ තුල ධර්මයේ ප්‍රමාදයි අවබෝධ වීම. ඇයි? වස්තුකාම ක්ලේශකාම කියන මේ දෙකෙන්ම වගේම කාම පරිදාහෙන් දැවෙනවා. ඊට වඩා ඔබට මේක ගිහිල්ලා අවබෝධ කරගන්න ඕන නම් ඒකෙන් අහක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කාම වස්තුන්ගෙන් බෙදෙන්න ඕනේ. ඒකනේ කිව්වේ කාම වස්තුන්ගෙන් මිදිලා අවබෝධ කරගත යුතු දහමක් තියෙනවා නම් ඒක කාමයන් අතහැරීමෙම තමයි අවබෝධ කරගන්න ඕනේ. වස්තුකාම කියන්නේ වස්තුවට තියෙන කැමැත්ත. ක්ලේශකාම කියන්නේ ඒ වස්තුව පිළිබඳව නැවත සිතින් කල්පනා කිරීමෙන් ඇතිවෙන ක්ලේශයට කියනවා ක්ලේශකාමී කියලා. වස්තුකාමෙන් මිදෙන්නද ලේසි ක්ලේශකාමෙන් මිදෙන්නද ලේසි? වස්තුකාමෙන් මිදෙන්න ලේසි, ක්ලේශකාමෙන් මිදෙන්න අමාරුයි. අපිට ඕන වෙලාවක ඕන දෙයක් අතහරින්න පුළුවන්. හැබැයි ආපහු ඒ පිළිබඳවම ආයි මතක් වෙනවා. ආන්න එක තමයි ක්ලේශ කාමය. ගියාට මොකද දමල ගහලා දවස් දෙකක් යනකොට ආපහු හිටපතනටම අපි එනවනේ. නමුත් නියමත හැරීම මේක නෙවෙයි. පෙන්කෙන්ඩියත් අරගෙන මේ බෝසතාණන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ එළියට බැස්සේ ආයි ලොකු මාලිගාවක් හොයන්න නෙවෙයි. ලොකු පුටුවක් හොයන්න නෙවෙයි. කුමක් සඳහාද? අන්න දැනගත්තා මාලිගාවේ ඉන්න තාක්කල් මේක අවබෝධ කරගන්න බෑ. මාලිගාවෙන් නික්මුණොත් තමයි අවබෝධ කරගන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ නික්මීමෙන් අවබෝධ කරගත යුතු දහමක් තියෙනවා නම් අචිරවත මේ ලෝකේ නික්මීමෙම තමයි අවබෝධ කරගන්න ඕනේ. අනිත් එක අචිරවත ඇත්ත දමනය කරන්න ඕනේ දමනය වෙච්ච මිනිස්සේ. දමනය නොවෙච්ච කෙනෙකුට ඇත්ත දමනය කරන්න බෑ. ඒ කියන්නේ ඇත්ත දමනය කරන්න කලින් Taman දමනය වෙලා ඉන්න ඕනේ. හරක් ගවයන් දමනය කරන්න කලින් Taman දමනය වෙලා ඉන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අහනවා අචිරවත පුංචි හාමුදුරුවන්ගෙන් අචිරවත දන්ත භූමියට නැත්තම් ඇත්ත දමනය කරන්න සුදුසු භූමියට යමන්න සුදුසු කවුද කියලා ඇහුවා. බුදුහානේ දමන වෙච්ච කෙනෙක්ම තමයි කිව්වා ඇත්ත දමනය කරන්න යන්න ඕනේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ වදාලා මේ ලෝකෙ නික්මීමෙන් දැක්ක යුතු නික්මීමෙන් අවබෝධ කරගත යුතු යම් කිසි දහමක් තියෙනම නම් කාම පරිභෝගයෙන් දැවෙන කාම පරිදාහෙන් දැවෙන කාමින් පිච්චෙන කිසිවෙකුටත් අචිරවත මේ දහමින් ප්‍රයෝජන ගන්නට බෑ කිව්වා. ඒ කියන්නේ කාමයන්ගෙන් මිදෙන්න ඕනේ ධර්මයේ මනාව අවබෝධ කරගන්නට නම්. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ මුලටම ගත්තේ කාමච්ඡන්දය නීවරණවල. එහෙම කියලා බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන උපමාවක් කියනවා. අචිරවත හඳුරන්ට කියනවා අචිරවත යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ යාළුවෝ දෙන්න කැලෑවට යනවා. කැලෑවට ගිහිල්ලා කැලෑවේ තියෙනවා ලොකු උස කන්දක්. යාළුවෝ දෙන්නගේ එක්කෙනෙක් කන්ද පාමුල ඉන්නවා. අනෙක් කෙනා කන්ද උඩට නගිනවා. නැගකට පස්සේ කන්ද පල්ලෙහා ඉන්න යාළුවා කන්ද උඩ ඉන්න කෙනාගෙන් අහනවා යාළුවාට මොනවද පේන්නේ කියලා අහනවා. කන්ද උඩ ඉන්න කෙනා කියනවා යාළුවේ ලස්සන ලිං වැව් පොකුණු මම්මාවත් කෙත්වතු මට හරිය ලස්සනට පේනවා කිව්වා. පල්ලෙහා ඉන්න කෙනා කියනවා වෙන්න බෑ කිව්වා. ජයසේන රාජකුමාරයාත් අන්න ඒ වගේ කිව්වා. දැන් උඩ ඉන්න යාළුවා පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා ඉන්න යාළුවගෙන් අතින් අල්ලගෙන අරන් යනවා උඩහට. කියන කන්ද උඩට. අරගෙන ගිහිල්ලා දැන් අහනවා යාළුවා දැන් මොනවද පේන්නේ කියලා. දැන් මට හොඳට පේනවා කිව්වා. එහෙනම් ඉස්සෙල්ලා පේන්නේ නැහැ කිව්වා. ඉස්සෙල්ලා කිව්වේ මම කියන දේ විශ්වාස කරන්න බෑ කියලා. ඊට පස්සේ මේ යාළුවා කියනවා මම ඉස්සෙල්ලා පර්වතයට ආවරණය වෙලයි හිටියේ. ඒ නිසා මට කිසි දෙයක් පෙවුන්නේ නැහැ කිව්වා. ඒ වගේ බුදුහාමුදුරුවෝ කියනවා අචිරවත මේ මහා පර්වතයට වඩා අවිද්‍යාව ආදී කෙලෙසුන්ගෙන් ජයසේන රාජකුමාරයාගේ සිත
අවුරාගෙන නැත්තම් ආවරණය කරගෙන ඉන්නමයි කිව්වා. දැන් පින්නතුන්ට තේරෙනවා කාම වස්තුන්ගෙන් මිදලා අවබෝධ කර දහමක් තේරෙනවා නම් කාමයන්ගෙන් මිදලම තමයි ඒක අවබෝධ කරගන්න ඕනේ. මෙහෙම කියලා බුදුහාමුදුරුවෝ තව බොහෝම ලස්සන උපමාවක් කියනවා. දැන් මේ හදන්නේ පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ ගිහිගේ කලකිරිලා යම්කිසි භික්ෂුවක් මේ ශාසනය පැවිදි වුණාට පස්සේ ඇතෙක් හික්මවන්නේ යම් විදියකටද භික්ෂුවත් ඒ විදියට මේ ශාසනය තුල හික්මවනවා. මෙන්න උපමාව අචිරවත සදෙක් ඉන්නවා. රජ්ජුරුව දවසක් නාගවණිකයෙකුට නාගවණිකයෙක් කියලා කියන්නේ පින්නතුනි නිතරම කැලේ හැසිරෙන ඇත්තු ගැන දන්න මනුස්සයා. නිතරම කැලේ හැසිරෙන ඇත්තු ගැන හොඳට දන්න මනුස්සයා. රජ්ජුරුව මේ මනුස්සයාට කියන මනුස්සයෝ මගේ මගුල් ලතා ගන්න. මගුල් ලතත් අරගෙන යන්න කැලෑවට. ගිහිල්ලා මගුල් ලතාගේ බෙල්ලේ බඳින්න මේ දෙන්නම එකට බඳින්න කැලේ ඉන්න වල් ඇතෙක්. මේක ලස්සන උපමාවක්. බැඳලා දෙන්නම අරගෙන ඉන්න රජමාලිගාවට. දැන් එතකොට වල් ඇතෙක් අරන් එන්න කවුද යන්නේ? රජුරුවන්ගේ මගුල් ලතා. දැන් මගුල් ලතා ගියා කැලේට වල් ඇතෙක් අල්ලගත්තා. ඒ වල් ලතා බැඳ රජුරුවන්ගේ මගුල් ලතාගේ බෙල්ලේ දැන් දෙන්නම ගැට ගහගෙන අරන් එනවා නාගවණිකයා මාලිගාවට. අරන් ආවට පස්සේ රජුරුව කියනවා දැන් නුඹ පැත්තකට වෙන්න. නුඹ නුඹේ කාර්යය කළා. රජුරුව ඊට පස්සේ ඇජ්ජව්වට කතා කරනවා. ඇජ්ජව්වට කතා කළා කියන ඇජ්ජව්වෝ මේ කැලෑවෙන් අල්ලන් ආපු වල් ලතා මට මගේ මගුල් ලතා විදියට හදලා දෙන්න කියලා. කොච්චර හික්මන්න ඕනද එතකොට? මගුල් ලතෙක් කියලා කියන්නේ රජුරවන්ට ඇතාගේ පිට උඩ නගින්න පුළුවන් විදියට මු හදන්න ඕනේ. ඇත්ගොව් වැඩේ බාරගත්තා. දැන් බාරගෙන වල්ලතෙක් හදනව ඇත්ගොව්වා කවුරු විදියටද? රජුරවන්ගේ මගුල් ලතා විදියට. ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? මේ වල්ලතාව දිග කඹයක් අරගෙන බඳිනවා. බැඳලා දවසින් දවස කඹේ කොට කරනවා. කඹේ කොට කළා කෑමත් ටික ටික අඩු කරලා ආදරෙන් කතා කරලා හෙන්ඩුවත් පෙන්නලා මේ සියල්ලත් කරලා අන්තිමට ඇත්ගොව්ව